අයිබෝවන් සිසු දරුදරියනි අද අපි පිවිසෙන්නේ ඉංජිනේරු තාක්ෂණ වේදේ මෝටර රථ තාක්ෂණ වේදේ නිපුණතාව 6 මට්ටමේ නිපුණතාව 6.2 අණුවැටු මාර්ගයේ ඉංජිමක ක්‍රියාකාරීත්වයට දායක වන ප්‍රධාන සංරචක සහ උපාංගවල සම්බන්ධතාව විමර්ශනය කරයි කියන නිපුණතා මට්ටම් 6.2 නිපුණතාව ඉෂ්ට කරගන්න. මේ සඳහා ඔබට ඔබේ පන්තියේ කාලච්ඡේද 4ක් වෙන් වෙලා තිබුණා. නමුත් අපි මේක නැවත සිහිපත් කරගන්න පාවිච්චි කරන්නේ මේ පැයක කාලයක්. මේ විෂය අන්තර්ගතයේ ඔබ ඉදිරියේ දර්ශනය වෙනවා. ප්‍රධාන සංරචක ඔබ නම් කරන්න ඉගෙන ගන්නවා මෙහිදී. එන්ජින් බඳ, එන්ජින් හිස සහ තෙල් දෙන වශයෙන් හඳුනා ගන්නවා. එක් එක් සංරචකයට සම්බන්ධ වෙන උපාංග ඔබ මෙහිදී හඳුනා ගන්නවා. දකරගාත සැබැඳුම් දණ්ඩ, පිස්ටනය, පිස්ටන් ඇණය, කැමි දණ්ඩ, කපාට එකලස, ජවරෝධය ඊළඟට ඒ එක් එක් උපාංග සම්බන්ධ වී ඇති ආකාර සහ ඒවායේ කාර්යයන් මෙහිදී මේ පාඩම තුල අපි හදාරනවා. ඉතින් මෙහිදීත් මම ඔබට ආරාධනා කරනවා විශේෂයෙන් මේ රූප රාමු රූපගත කරගන්න ඔබට පාවිච්චි කරන්න පුළුවන් ওই ෆෝන් කැමරා පාවිච්චි කරලා රූපගත කරගෙන මේවා නැවත නැවත කියව ගන්න එතකොට පුළුවන් වෙනවා. මේ දවස්වල බොහොම ඇත්තටම පන්ති යන්න විදියකුත් නැහැ. ඉස්කෝලේ යන්න විදියකුත් නැහැ. ගෙදරට කොට වෙලා අපි ඉන්නේ. ඉතින් ඔබට මේ දැනුම රූපවාහිනිය හරහා ලැබෙන දායාදයක් එහි නියම ප්‍රයෝජන විඳ ගන්න. මෙහි ඉගෙනුම් ඵල ඔබට මෙහි මේ පාඩමෙන් පස්සේ ලැබෙන ප්‍රතිඵල එහෙම තමයි ඔබ ළඟ තියෙන්න ඕන සම්පත් ටික තමයි මෙහි දක්වලා තියෙන්නේ. මෝටර රථ එන්ජිමකට ප්‍රධාන සංරචක සම්බන්ධ වී ඇති ආකාර විස්තර කරන්න පුළුවන් වෙන්න එපා. එන්ජිමක ප්‍රධාන සංරචක සහ ඒවායේ කාර්යයන් පැහැදිලි කරන්නත් හැකි වෙන්න ඕන. එන්ජිම් හිස තෙල් සහ තෙල් දෙන ගලවා ඇති එන්ජිමක සංරචක සහ කොටස් නිවැරදිව නම් කරන්න මේ හිස තෙල් දෙන ගලවන්න ඕනේ නැහැ. ඉතින් මම මේ පාඩම තුල ඔය එන්ජිමේ තියෙන සියලුම වැදගත් කොටස් ටික ගැන ඒව හඳුන්වලා දෙනවා, පින්තූර වලින් පෙන්නනවා. ඒව නම් කරන්න ඉතින් පුළුවන් වෙන්න ඕනේ. පිස්ටනය සහ පිස්ටන් අතර නිවැරදිව සවි කරයි. හැබැයි ඒ කොටස ප්‍රායෝගිකයක්. ඒක මේ රූපවාහිනිය තුලින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් ඒ වුණාට මම පුළුවන් තරම් උත්සාහ කරනවා මේ රූප රාමු පෙන්නලා ඔය ප්‍රායෝගික නිවැරදිව කරන ආකාරය ඔබට පැහැදිලි කරන්න. මෝටර් වාහන එන්ජිමක් ගැන කතා කරනකොට අපි ඔයිට කලින් කතා කළානේ වාහනයක තියෙන පද්ධතිය. එක පද්ධතියක් තමයි එන්ජිම. ඒ පද්ධතියේ තියෙන මේ එන්ජිමක් කතා කරනකොට මේ වැටියට අණුවැටුම් එන්ජින්. අණුවැටුම් එන්ජිමකදී සිද්ධ කරන්නේ ඉන්ධන වාතයත් එක්කලා සිලින්ඩරය තුලට අරගෙන මේක දහනය කරලා කොටසක් යාන්ත්‍රික ශක්තිය බවට පත් කරගෙන පළවා හරිනවා පිටාර වායු වශයෙන්. පිටාර වායු වල අන්තර්ගතයෙන් තමයි මේ තියෙන්නේ. එතකොට අණුවැටුම් එන්ජිමක අණුවැටුම් චලිතය ප්‍රමණ චලිතය බවට පත් කරන තවත් උපාංග ගණනාවක් තියෙනවා. මේ දෙන්නේ අණුවැටුම් එන්ජිමක ක්‍රියාකාරී කොටස්. මේ ක්‍රියාකාරී කොටස් වලට අයත් වෙන දේවල් කියවන්න පිස්ටනය, සිලින්ඩර බෝරය, පිස්ටන් නත. එහෙම නැත්නම් සැබඳුම් දණ්ඩ කියලාත් කියනවා. මේකට සම්බන්ධ වෙන දාගරකඳ. මේ නිල් පාටින් දක්වන දම් පාටින් දක්වන තියෙන චූසන නලහම්ම චූසන වැල්ව නැත්නම් කපාටේ. කපාට ක්‍රියා කරන කැමි දණ්ඩු. මෙතන කැමි දණ්ඩු. පිටාර නලහම්ම සහ පිටාර කපාටේ. දැන් මෙතෙන්ට සම්බන්ධ වෙන ඉන්ධන විදිනය හෝ පුලිඟු පේනු. ඩීසල් එන්ජින් නම් ඉන්ධන විදිනය, පෙට්‍රල් එන්ජින් නම් පුලිඟු පේනු. මේ තියෙන්නේ එන්ජින් සිව් පාර එන්ජිමක් ක්‍රියා කරන විදිය. චූසන පාර, සම්පීර්ණ පාර, බල පාර, පිටාර පාර. චූසන පාර, සම්පීර්ණ පාර, බල පාර, පිටාර පාර. චූසන පාර, සම්පීර්ණ පාර, බල පාර, පිටාර පාර. ඉතින් ඔය විදිහට ක්‍රියා කරන එන්ජිමක්
ওই විදිහට තමයි ශක්ති පරිවර්තනය සිද්ධ වෙන්නේ. මේ විදිහට ශක්ති පරිවර්තනය සිද්ධ කරන්න බලපාන සංරචකයන් බලමු. මේ දෙන්නේ අණුවැටුම් එන්ජිමක ප්‍රධානම කොටස්. අණුවැටුම් එන්ජිමේ තියෙන විශාලම කොටස තමයි ඔය තියෙන්නේ සිලින්ඩර් බඳ. සිලින්ඩර් බඳ. සිලින්ඩර් ගන්න එන්ජිමේ තියෙන සිලින්ඩර් ගන්නට සමාන බෝර ගන්නක් තියෙනවා. එහි තියෙන කොටස් බලන්න. කැමිකල් බෝරේ, ක්‍රියාදාහරණ සයෝන විවරය, පෝෂණ පොම්ප විවරය, තල් මේ දොයෙක් විවර. එතකොට මේක ෆවුන්ඩේෂන් කරගෙන, ඒ කියන්නේ මේක මත තමයි මුළු එන්ජිමම ගොඩ නැගෙන්නේ. මේකට දොයෙක් ಜಾති එකතු වෙනවා. ඉතින් ඊළඟට මේකට සම්බන්ධ වෙන ප්‍රධානම කොටස සිලින්ඩර් හිස. සිලින්ඩර් හිසක කොටස් මෙහි සඳහන් වෙනවා. අණුවට චූසන පිටාරන ලහමු කවුළු කපාට එකලස් සිලින්ඩර් හිසක කොටස්. නවීන සිලින්ඩර් හිස් ඊටම සංකීර්ණයි. ඊළඟට සිලින්ඩර් තෙල් දෙන. ඔය තියෙන එන්ජිමේ ප්‍රධානම කොටස් තුන. අපි අර විෂයාන්තර්ගතයේ දැක්කේ. සිලින්ඩර් හිස, සිලින්ඩර් බඳ, සිලින්ඩර් හිස සහ තෙල් දෙන. මේ උපාංග මේ තියෙන කොටස් ප්‍රධාන කොටස් එකිනෙක සම්බන්ධ වෙලා තියෙන ආකාරය කොහොමද මේ සම්බන්ධ වෙලා තියෙන්නේ? මේ තියෙන සම්බන්ධ වෙලා තියෙන විදිය. සිලින්ඩර හිස මෙදින සිලින්ඩර බඳ මේක අපි වර්ණ වලින් අඳුර ගන්න පුළුවන්. සිලින්ඩර් හිස මේ තැඹිලි වර්ණය, සිලින්ඩර් බඳ මෙතින් ඡේදීය පෙනුමක්, සිලින්ඩර් බඳ රතු වර්ණය, තෙල් දෙනට අයිති කොටස් තෙල් දෙන මේ දම් පැහැති වර්ණය. ඒව තුල මේ ක්‍රියාකාරී සංරචකයන් තියෙන විදිහ, සම්බන්ධ වෙලා තියෙන විදිහ බලන්න. දඟර කඳ, පිස්ටන අත, කපාට, කැමිදන්න ප්‍රධාන සංරචක. එතකොට මේ ප්‍රධාන කොටස් තුන තුල තියෙන ප්‍රධාන සංරචකයන් අපි ළඟට කතා කරමු. මේ තියෙන්නේ පිස්ටනය, සිව්පාර අණුවැටුම් එන්ජිමක පිස්ටනය. සිව්පාර අණුවැටුම් එන්ජිමක පිස්ටනය සමන්විත වෙන කොටස්, එහෙම නැත්නම් එහි තියෙන ගති ලක්ෂණ මේ රූප තරංගයේ පෙන්වලා තියෙනවා. මේ කොටස හඳුන්වනවා පිස්ටන් හිස කියලා. පිස්ටන් හිසට මතක් පහලින් මේක වටේට, පිස්ටනේ වටේට කපලා තියෙන පටු කාණුවක් තියෙනවා. ඒක හඳුන්වනවා හීට් ඩෑම්, තාප පවුර. මේ තාප පවුරක් දාලා තියෙන්නේ පිස්ටන් මේ දැන් පිස්ටන් හිස මතට තමයි ඉහළම තාප ප්‍රමාණයක් ලැබෙන්නේ. මොකද දහනය සිද්ධ වෙන්නේ පිස්ටන් හිස මත. ඒකට මේ ඊට විශාල වශයෙන් උණුසුම් වෙනවා. මේ උණුසුම පල්ලෙහාට යාම අවම කරන්න තමයි තාප පවුරක් දාලා තියෙන්නේ. ඊළඟට පිස්ටන් වලලු ඇලි, විතර තියෙන සම්පීඩන වලලු ඇලි, තෙල් පාලන වලලු ඇලියක් යොදලා තියෙනවා. මේකට හඳුන්වනවා පිස්ටන් බඳ කියලා. මේ පිස්ටන්, එතකොට මේ පිස්ටන් බඳ අපි මේ සිදුර යොදලා තියෙන පිස්ටන් ඇන සඳහා. මේක පිස්ටනය හරහා ගිය සිදුරක්. මේ සිදුරේ පැත්ත අපි හඳුන්වනවා පිස්ටන් ෆින් සයිඩ්, එහෙම නැත්නම් පිස්ටන් ඇන පැත්ත කියලා. මේ දෙපැත්ත හඳුන්වනවා, මේ දෝලණය වෙන පැති දෙක හඳුන්වනවා ත්‍රස් සයිඩ්, එහෙම නැත්නම් තෙරපුම් පැති කියලා. පිස්ටන් සිව්පහර අණුවැටුම් එන්ජිමක පිස්ටනයට සම්පීඩන වලලු යොදලා තියෙනවා. සම්පීඩන වලලු විතරක් නෙමෙයි, තෙල් පාලන වලලුත් යොදනවා. මේ තියෙන්නේ සම්පීඩන වලලු කට්ටලේ. සම්පීඩන වලලු කට්ටලේ මේ එක වලල්ලක තියෙන පිරිවිතරයක්. මේ වලල්ලේ ඝනකම අරිය ඝනකම කියලා හඳුන්වනවා. මේ අතර තියෙන ඝනකම.
තොර වලල්ල නිකන් නිදහසේ තියලා එතකොට වලල්ල ඇති කරගන්න විස්කම්බේ නිදහස් විස්කම්බේ කියලා හඳුන්වනවා. මේ අතරත් වලලු ගන්නකම පිස්ටන් වලල්ලේ ආතතිය නිසා නිදහසේ තියෙනකොට මෙහෙම ඈත් වෙලා තියෙන්නේ. අපි මේකට කියනවා ආතති පරතරය කියලා. ආතති පරතරය මෙහෙම තිබුණ නැත්නම් එහෙම මේ වලල්ලේ ප්‍රයෝජනයක් නැතුව යනවා. මොකද පිස්ටන් වලල්ල බෝරේ තුල ස්පර්ශ වෙලා යන්න ඕනේ. ආතතියක් සහිතව යන්න ඕනේ. ආතතියක් සහිතව බෝරේ තුල ක්‍රියා කරන්න ඕනේ. ඉතින් ආතතියක් සහිතව බෝරේ තුල ක්‍රියා කරන්න නම් මේ ආතති පරතරය ප්‍රමාණවත් තරම් තියෙන්න ඕනේ. ඒකට මෙතන තියෙන සම්පීර්ණ වලලු කට්ටලයක් මෙතන වලලු මුදුන් වලල්ල සම්පීර්ණ වලල්ල 1 සහ 2 කියලා සමහර වලලු පුංචි වාහන වල පුංචි එන්ජින් වල වලලු සම්පීර්ණ වලලු 2ක් තියෙන පුළුවන් සමහර ඒවා 3ක් තියෙන පුළුවන් ලොකු වාහන වල සමහරවිට සම්පීර්ණ වලලු 4ක් තියෙන්නත් බැරි කමක් නැහැ. ඒ කියන්නේ මේවායින් කරන ප්‍රධාන කාර්යය වෙන්නේ වාත් සිලින්ඩර බෝරය සහ සිලින්ඩරය පිස්ටනය අතර මුද්‍රාකාරකයක් ලෙස ක්‍රියා කිරීම. එහෙම නැත්නම් මේ වාතය කාන්දු වෙන්නේ නැතුව තියෙන්න එපා සිලින්ඩර මේ පිස්ටනය සහ සිලින්ඩර බෝරය තුලින්. අතරින් නැත්නම් ඒතන සම්පීඩන සිද්ධ වෙන්නේ නැහැ. සම්පීඩන පාරක් ඇති වෙන්නේ නැහැ. ඒතර මුද්‍රාකාරකයක් ලෙස ක්‍රියා කිරීම තමයි සම්පීඩන වලලු වලින් බලාපොරොත්තු වෙන කාර්යය. ඒතර සම්පීඩන වලලු වල විවිධ හරස්කඩයන් තමයි මේ තියෙන්නේ. මෙහෙම මේ හරස්කඩයන් රෙක්ටැන්ගියුලර් ටයිප් එක තමයි වැඩිම තියෙන්නේ. ඒ කියන්නේ නමුත් විවිධ නිෂ්පාදකයෝ විවිධ හරස්කඩ හැඩයන් පාවිච්චි කරනවා. සම්පීඩන වලලු වලට විශේෂ පරතරයන් වගේ තියෙනවා කියන්නේ. මේ තියෙන්නේ සම්පීඩන වලල්ල සිලින්ඩර බෝරය තුලට යොදලා එතකොට මේ වලල්ලේ මේ පැල්ම තුල තියෙන ඕන පරතරය පිස්ටන් වලලු පරතරය කියලා පිස්ටන් රින් ක්ලියරන්ස් කියලා මේක කියනවා. ඊට පස්සේ ඇලිය මේ තියෙන පිස්ටන් එක මේ තියෙන සිලින්ඩර බෝරය මේ සිලින්ඩර බෝරය සහ වලලු කාණුව තුල වලල්ල හිර වෙන එක වළක්වන්න මෙන්න මේ පරතරයන් දෙක තියන්න ඕන. එකක් තමයි ඒ කියලා හඳුන්වන්නේ ඇලියේ පළල සහ වලල්ලේ ඝනකම අතර පරතරය B කියලා හඳුන්වන්නේ ඇලියේ පතුල සහ වලල්ල අතර පරතරය. මේවා තියන්නේ අතරම තා ප්‍රසාරණයට ඉඩ සැලසෙන්න. මෙන්න මේ පරතරයන් පරීක්ෂා කරන ආකාරය. සිලින්ඩර බෝරය තුලට සිලින්ඩර පිස්ටන් වල දාලා ඒකට පිස්ටනය මගින් සමාන්තර කරගෙන මේ අතර එහි පරතරය පරීක්ෂා කරන ආකාරය තමයි ස්පර්ශ සමානයන් මගින් පරතරය පරීක්ෂා කරන ආකාරය තමයි මෙහි දක්වන්නේ. මේ තියෙන්නේ සිලින්ඩර පිස්ටන් වලලු ඇලිය සහ වලල් අතර තියෙන පරතරය පරීක්ෂා කරන ආකාරය. පිස්ටන් වලලු පරතර පරීක්ෂා කරන ආකාරයන් තමයි මේ රූප රාමුවකින් දක්වලා තියෙන්නේ. පිස්ටන් වලලු පිස්ටනයට සවි කිරීමට සහ ගැලවීමට යොදා ගන්නා උපකරණයක් තමයි මේ තියෙන්නේ. මේක පිස්ටන් වලලු ගලවණේ කියලා අපි සිංහලෙන් කියමුකෝ. පිස්ටන් රින් එක්ස්ට්‍රැක්ටර් කියලා ඉංග්‍රීසියෙන් කියවෙනවා. එතකොට මේ ආරක්ෂිතව පිස්ටන් වලල්ල ගැලවීමට සහ සවි කිරීමට මේ තියෙන වලලු උගුලනේ එවිට වලලු ගලවනේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි
මේවා සමහරවිට ප්‍රමාණ කිහිපයකින් තියෙන්න පුළුවන්. සමහරවිට ඕනම පිස්ටන් වලක හරියන විදිහට හදපුවත් දැන් නවීන කාලේ පාවිච්චි වෙනවා. ඊළඟට තෙල් පාලන වළලු ගැන අපි කතා කරමු. තෙල් පාලන වළලු යොදලා තිබුණේ නැත්නම් මේ සිලින්ඩර බෝරයට විසි වෙන තෙල් උඩට පොම්ප වෙලා පිස්ටනේ උඩට පොම්ප වෙලා පිරිසිලා ගිහිල්ලා එකක් දහනයට බාධා සිද්ධ කරනවා. ඉන්ධන දහනයට අනිත් එක අධික දුමක් ඇති කරනවා. පෙට්‍රල් එන්ජිම ගණන් සිලින්ඩර් ප්ලග් එකට තෙල් ගන්නවා කියලා එකක් කරනවානේ. ප්ලග් එකට තෙල් ගන්නවා. තෙල් ගාපුවම ප්ලග් එක ක්‍රියා කරන්නේ නැතු වෙනවා. ස්පාර්ක් ප්ලග් එක වැඩ කරන්නේ නැතු වෙනවා. අපි ඒකට සාමාන්‍ය විදිහට කියනවා ප්ලග් එකට තෙල් ගාලා කියලා. ඉතින් එහෙම තෙල් උඩට යන්නේ නැති වෙන්න යොදලා තියෙන උපක්‍රමයක් තමයි මේ තෙල් පාලන වළලු කියලා කියන්නේ. මෙතන සිලින්ඩර බෝරය හරස්කඩක් මෙතන පිස්ටනේ හරස්කඩ මේ තියෙන්නේ වළල්ල කියලා ගත්තාම මේ වළල්ල තුලින් තෙල් සීරිලා සිලින්ඩරේ ආපහු තෙල් දෙන්නට වැටෙන ආකාරය මෙහි පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මේ තෙල් පාලන වළලු ආකාර දෙකකින් නිර්මාණය වෙනවා. එකක් තමයි මේ තනි එකකයක් විදියට හදපු වළල්ල. අනිත් එක කොටස් තුනක් විදියට විහිදකයක් මැදට දාලා වාන්නේ වළලු දෙකක් දෙපසට දාලා හදපු වළල්ල. ඉතින් අපි බලමු ඊළඟට පිස්ටනය කොහොමද පිස්ටන් අතර සම්බන්ධ වෙන්නේ? මේ තියෙන පිස්ටන් නැනේ. පිස්ටන් නැනේ කුහරාකාරයි. සැහැල්ලු කරගන්න එහෙම කරලා තියෙන්නේ. ඒත් එකම පිස්ටන් ඇන ශක්තිමත් ගෙවීමට උරුදු වෙන්නත් ඕනේ, ශක්තිමත් වෙන්නත් ඕනේ. පිස්ටන් ඇන හදලා තියෙන්නේ මුරුදු වාණි වලින් තනලා කේසාරණි කරලා කියන්නේ පිටුසල දැඩි කරලා හදපු වාණි. ඒකේ පිටුසලේ ඊටම දැඩි නමුත් ශක්තිමත් කැඩෙන්නේ නැහැ. කැඩෙන විදිහට පිස්ටන් ඇනේ තියෙනවා. ඉතින් මේ පිස්ටන් ඇනය සම්බන්ධ වෙන්නේ පිස්ටන් අතේ එහෙම නැත්නම් සබැඳුම් දණ්ඩේ කුඩා කොනට. මම ඔබට කිව්වා මේක ඔබලට විභාගෙදී ලැබෙන ප්‍රායෝගිකයක් කියලා. මොකද විෂයමාලාවේ මේක තියෙනවා. ඉතින් මේ ප්‍රායෝගික කරන්න මේ කොටස් ටික හොඳින් අඳුන ගන්න ඕනේ. මේකට කියනවා ස්මෝල් එන්ඩ් කුඩා කොන, මේකට කියනවා බිග් එන්ඩ් මහ කොන. මේ තියෙන බෙයරින් වසුන. මේවා පිස්ටන් ඇන. හොඳින් බලන්න. පිස්ටන් ඇනය පිස්ටන් අතට සම්බන්ධ වෙන ආකාරය. සබැඳුම් දණ්ඩ පිස්ටනයට සවිවන්නේ පිස්ටන් ඇනය මගින්. ඇනය දෙපසින් කම්බි මුදු වගුළු යොදලා තියෙනවා. පිස්ටන් හිසෙහි ඊතල සලකුණු යොදලා තියෙනවා නම් හෝ වෙනත් ඊතල මම මෙතන දාලා තියෙන ඊතල සලකුණු නමුත් සමහරවිට F අකුර ෆ්‍රන්ට් කියන එකේ F අකුර යොදලා තියෙන්න පුළුවන් වෙනත් අකුරක් යොදලා තියෙන්න පුළුවන් ඒ වගේ සලකුණු යොදලා තියෙනවා නම් ඒක ඒ අකුරු ඉදිරි දිශාවට යොමු වෙන්න ඕනේ. සබඳුම් දණ්ඩෙහි ඉදිරියට යොදන පැත්ත සඳහා නිෂ්පාදක උපදේශ කියවා උපදේශ ගත යුතුයි. නිෂ්පාදක උපදේශ අනිවාර්යයෙන් කියවන්න ඕනේ මේ සවි කිරීමේදී. මොකද සබඳුම් දණ්ඩ සම්බන්ධ වෙන පැත්ත ඒකට පිස්ටනය සම්බන්ධ වෙන පැත්ත නිවැරදි වෙන්න ඕනේ. සවි කරනු ලබන්නේ කලින් භාවිත කළ පිස්ටනයම නම් පිස්ටනය සහ ඒ කොටස්ම නම් කිසි විටකත් සිලින්ඩර බෝරය සබඳුම් අත් පිස්ටන් පින් ඔය කිසිවක් මාරු නොකළ යුතුයි. ඒක ඇයි ඒවා ඒ පිස්ටනයට ඒ බෝරයට ගැලපෙන විදිහට ගෙවිලා තියෙනවා මාරු කළොත් එහි නිසි ක්‍රියාකාරීත්වයක් නැවත ලබා ගන්න ලැබෙන්නේ නැහැ. මෙතෙන්ද ඔබට කරන්න සිද්ධ වෙන ප්‍රායෝගිකය
ඉතින් මේ ප්‍රායෝගිකව කරන ආකාරය තමයි මම උපරිම වශයෙන් මේ දක්වලා තියෙන්නේ. පිස්ටන් නෑනය සබැඳුම් දණ්ඩ ඒක සම්බන්ධ වෙන විදිය මේ තියෙන මුදු අගුළු යොදන විදිය මේක ඔබේ පාසල් ධර්මාශාලාව තුළ ප්‍රායෝගික වශයෙන් මම හිතන්නේ කරලා ඇති. ඉතින් ඒක නැවත සිහිපත් කිරීමක් තමයි මේ කරේ. ඊළඟට අපි දඟර කඳ පාවිච්චි වෙන්නේ පිස්ටන් මගින් ඇති කරන අණුවැටුම් චලිතය භ්‍රමණ චලිතයක් බවට පත් කරනවා. භ්‍රමණ චලිතයක්. අපි අර චලිත පරිවර්තන පාඩම් වලදී ඔය කතාව කිව්වා. මතකද? ඒතොර මේ තියෙන සිලින්ඩර 1යි 2යි 3යි සිලින්ඩර් 4ක්. සිලින්ඩර් 4ක් සිලින්ඩර් ගන්න හොයාගත්තේ මම මේ මහකෝන් ජර්නල් ගණනේ. මහකෝන් ජර්නල් ගණන අනුව සිලින්ඩර් මේක 4 එන්ජිමක් එවතන් අපි අර V හැඩයට තියෙනවා අපි ඒවා වැඩි කතාවේදී V හැඩයට තියෙනවා මේක සිලින්ඩර් 8ක්යි කරන්න පුළුවන්. අපි තව ඉස්සරහට ඒව ගැන සාකච්ඡා කරනවා. ඉතින් එහෙම දඟර කඳ තමයි මේ තියෙන්නේ. මේකෙන් කරන්නේ දඟර කඳේ මේ විශේෂයෙන් බලන්න මේ බැලන්ස් වේට් තුලිත බාර මොකද මේ දඟර කඳ කියන එක ඉතා හොඳින් තුලිත වෙන්න ඕන නැත්නම් දඟර කඳේ වැඩ කරන්න බෑ. දෙපැත්තට ගතික වශයෙන් සහ ස්ථිතික වශයෙන් දෙආකාරයටම තුලිත වෙන්න ඕනේ. එතකොට ඒකින්ද තුලිත බාර යොදලා තියෙනවා හැම පැත්තටම එකම විදිහට බර හිටින්න. මේ මෙතෙන්ට සම්බන්ධ වෙනවා ජවරෝධය මේ ඉස්සරහට සම්බන්ධ වෙනවා අපි කියන කම්පන පරිමන්දකය කියලා. මේ දෙන්නේ සිලින්ඩර බහුසිලින්ඩර් එන්ජිමක දඟර කඳක තෙල් මාර්ග විදලා තියෙන ආකාර සිදුරු අපි ඕවා ස්නේහන පද්ධතිය ගැන කතා කරනකොට වැඩිපුර හොයනවා. දඟර කඳට පිස්ටන් සවි වෙන ආකාරය පිස්ටන් සවි කරලා තියෙන විදිය මේ රූප රාමුව තුල තියෙනවා. එතකොට දඟර කඳකට මේ තියෙන්නේ දඟර කඳේ ප්‍රධාන ජර්නල මේවා සම්බන්ධයෙන් සිලින්ඩර් බඳට මේ තියෙන තෙල් සිදුරු ඒ ප්‍රධාන ජර්නල වලින් එන සිලින්ඩර් බඳට සම්බන්ධ වෙනවා. මේ තියෙන්නේ මෙතන ජවරෝධය සම්බන්ධ වෙන්නේ. මේ තියෙන්නේ පිස්ටන් ඔබ අපේ ඉගෙනුම් පළවල තියෙන්න ඕනේ මේවා හයි කරන විදිය ඔබට විස්තර කරන්න පුළුවන් වෙන්න ඕන රූප සටහනින් දක්වන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට දඟර කඳ සබඳුම් දණ්ඩ මේවා සම්බන්ධ වෙලා තියෙන්නේ බෙයාරිම් හරහා. මේ දඟර ගණන් වලට යොදන බෙයාරිම් පළු බෙයාරිම් කියලා හඳුන්වනවා. ෂෙල් බෙයාරිම්. මේ ෂෙල් බෙයාරිම් යොදලා තියෙන්නේ මේවා ගල්වීමට සහ සවි කිරීමට ඉතාම පහසුයි. ඒ වගේම ඉතා ඉහළ පීඩන දරා ගැනීමේ හැකියාවක් මේ බෙයාරිම් වලට තියෙනවා. මොකද අපි දන්නවා මේ එන්ජිමක් තුල පහරවල් 4 ඉතින් බලපහර දීම ඉතා විශාල පීඩනයක් මේ බෙයාරිම් මතට යෙදෙනවා. එතකොට විශාල පීඩනයක් බෙයාරිම් මත ඇති වෙනවා. ඉතින් ඒකම දරා ගැනීමේ හැකියාව මේ පළු බෙයාරිම් වලට තියෙනවා. ඒත් එකම මේවා ස්නේහනය කරලා ඉතා දිගු කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකින්ද අපි මේකට යොදා ගන්නේ මේ පළු බෙයාරිම්. පළු බෙයාරිම් හැදිලා තියෙන විදිහ මේ තියෙන වාණයේ පළුව මේ තියෙන එක එක ලෝහ තට්ටු ලේයර්ස් ඒ කියන්නේ ස්තරණ ආස්තරණ තඹ ඊයම් මිශ්‍රණයක් තමයි මේ දක්වලා තියෙන්නේ. ඊළඟට බබිත් කියන්නේ ඔය සින්ක් එතකොට ඊයම් ටින් වගේ ලෝහ මිශ්‍ර කරලා හදාගත්තු අපි යාට කියන බෙයාරින් ලෝහ කියලා බෙයාරින් මෙටල්ස් කියලා. මේ තියෙන්නේ මොලිබ්ඩිනම් ග්‍රැෆයිට් මිශ්‍රණයක් මේ විශේෂයෙන්ම හොඳ ස්නේහන ගුණයක් තියෙන ස්තරයක්. එතකොට මේ විදිහට තමයි මේ බෙයාරින් හැදිලා තියෙන්නේ. මෙතන දකින්න හම්බෙන්නේ මහකොන් ජර්නල් වලට ප්‍රධාන ජර්නල් වලට යොදන බෙයාරින් කට්ටලයක්. ඊළඟට අපි කතා කරමු
බෙයාරින් බෝරේ. බෙයාරින් බෝරේ කියලා කියන්නේ මේ බෙයාරින් පළු හයි කරලා බෙයාරින් වසුන දාලා ඉවර වෙනකොට මේක ඇතුලේ තියෙන සිදුරේ විශ්කම්බ. දඟරකඳ ජර්නලයේ දාලා බෙයාරින් බෝරේ තුල තියපුවාම බෙයාරින් බෝරේ සහ දඟරකඳ ජර්නලයේ අතර තියෙන විශ්කම්බ වෙනස නැත්නම් පරතරය හඳුනනවා බෙයාරින් වාසිය, තෙල් වාසිය, බෙයාරින් පරතරය, බෙයාරින් ක්ලියරන්ස්, ඔයිල් ක්ලියරන්ස්, එතකොට බෙයාරින් ක්ලියරන්ස්, ඔයිල් ක්ලියරන්ස් කියලා හඳුන්වනවා. එතකොට මේ තෙල් වාසිය ලබා ගන්න නම් මේ දෙක අතර විශ්කම්බ වෙනසක් අනිවාර්යෙන් තිබිය යුතුයි. මේ විශ්කම්බ වෙනස මේ බෙයාරින් වාසියේ ප්‍රමාණය දීලා තියෙනවා නිෂ්පාදකයෝ මෙන්න මෙච්චර ප්‍රමාණයක් තියන්න කියලා. මෙතන විශ්කම්බ වෙනස ලබා ගන්නා විදිය අපි දඟරකඳ ජර්නලයේ මනිනවා මයික්‍රෝමීටර ආමානයකින්. බෙයාරින් බෝරේ මනිනවා බුරාමානයක් මගින්. මේ තියෙන විශ්කම්බ වෙනස ලබාගෙන බෙයාරින් පරතරය ලබා ගන්න විදිය. ඒතර බෙයාරින් බෝරේ විශ්කම්බය අඩු කරන විශ්කම්බෙන් ජර්නලයේ විශ්කම්බය අඩු කරපුවාම ලැබෙන්නේ බෙයාරින් පරතරය. මේක බොහෝ විට මිලිමීටර් 0.2ක් 3ක් ඔය වගේ නිෂ්පාදකයන් කියන ගන්න. මේ කියන්නේ මහකොන් සබඳුම් දණ්ඩක මහකොන් බෙයාරින් බෝරය මැනීම. මෙතන මේකයි මහකොනේ විශ්කම්බය මැල්ල තමයි මෙහි බෙයාරින් පරතරය ගණනය කරන්නේ. ඒත් එක්කම බෙයාරින් පළුව අපි ඔය බෙයාරින් වසුනට තියපුවාම නැත්නම් බෙයාරින් බෝරේ එක පැත්තකට තියපුවාම උඩට හිටින කොටස හඳුන්වනවා බෙයාරින් ක්‍රෂ් කියලා. ඒත් එක්ක මේ පළුව නිදහස් කරපුවාම පළුව දෙපැත්තට යනවා. බෝරේ තුල පිහිටන්නේ මෙහෙම. මේක එළියට ගත්තොත් මේ වගේ දෙපැත්තට යන්න හදලා තියෙනවා. බෙයාරින් පළුවේ නිදහස් පිහිටීම. එතකොට මේ A දුරත් B දුරෙත් අතර පරතරය කියන බෙයාරින් ස්ප්‍රෙඩ් කියලා. මේක මේ විදිහට හදලා තියෙන්නේ බෙයාරින් පළුව මව් බෝරය තුල ඒක හොඳින් පිහිටවීම සඳහා. බෙයාරින් ක්‍රෂ් හදලා තියෙන්නේ විශාල ආතති බලයක් බෙයාරින් මව් බෝරය තුල ඇති කිරීම සඳහා. බෙයාරින් ක්‍රෂ් එකෙන් කරන්නේ අපි දන්නවා ලෝහ වල තියෙන ප්‍රත්‍යස්ත ගුණය. දැන් මේ උඩ පැත්තේ බෙයාරින් ක්‍රෂ් එකයි මේ යට පැත්තේ බෙයාරින් ක්‍රෂ් එකයි එකට හේතු වෙලා මේ ටික ආතතිය තද කරපුවාම මෙව්වා මිරිගෙනවා. මිරිකිලා මේ අතර ලොකු ආතති බලයක් හැදෙනවා. මේ ආතති බලයේ ප්‍රමාණය මෙහි ප්‍රත්‍යස්ත ගුණය මත තමයි තීරණය වෙන්නේ. ප්‍රත්‍යස්තව කියලා කියන්නේ ලෝහයක් විකෘතියටපත් කරපුවාම බලයක් උදලා විකෘතියටපත් කරපුවාම මේ විකෘතිය නැවත ප්‍රකෘතිමත් වෙන්න දරන උත්සාහය ප්‍රත්‍යස්ත ගුණය. මේ ප්‍රත්‍යස්ත ගුණය නිසා තමයි මේ මව් බෝරය තුල ඊට විශාල ආතති බලයක් හැදිලා පවතින්නේ. ඒතකොට පූර්ව ආතතිය අපි කොච්චර ප්‍රීලෝඩ් එකක් තියනවද? කොච්චර ආතතියකින්ද මේකට මේ පවතින්නේ කියලා චෙක් කරන්න කරන පරීක්ෂණයේදී අපි කරන්නේ බෙයාරින් වසුන දීලා තියෙන ටෝක් එකට තද කරනවා. දීලා තියෙන ටෝක් එකට තද කරලා එක පැත්ත බුරු කරලා අනිත් පැත්ත කොච්චර ඉස්සෙනවද කියලා බලනවා. ඒක නිෂ්පාදකයෝ නියම කරලා තියෙන ආතතියට නිෂ්පාදකයෝ නියම කරලා තියෙන පරතරය තිබිය යුතුයි. මේ තියෙන්නේ බෙයාරින් බෝරය මත එහෙම නැත්නම් අපි
සිලින්ඩර් බඳ මතට දඟර කඳ සවි කිරීම ඉතාම පිරිසිදු වෙන්න ඕනේ. රූපේ සටහනේ දැක්වෙන ආකාරයට ඉතා හොඳින් පිරිසිදු කරලා තෙල් පටලයක් ගාල්වලා බෙයාරින් දාලා ඔය විදිහට තමයි බෙයාරින් තද කරන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ සිලින්ඩර බඳ මත දෙපසට යම් කිසි දුරක් ඒ කියන්නේ දෙපසට කෙලවර බුරුල end play end එක දිගේ ගමන් කරන්න පුළුවන් විදිහට තමයි දඟර ගඳ පිහිටන්නේ. ඒ යන ප්‍රමාණය අපි චෙක් කරන්නේ මේ ස්පර්ශාමානයක් මැදි බෙයාරීම මැද්දේ තියෙන ත්‍රස් බෙයාරින් අපි කියන තෙරපුම් බෙයාරීම සහ මේ දඟර ගඳ අතර පරතරය කොච්චරද කියලා ස්පර්ශාමානයකින් මැනලා. එහෙම නැත්නම් මේක රේඛීය විදිහට හිර වෙන්න පුළුවන්. මේ දඟර ගඳ කෙලවර බුල්ල සාමාන්‍යයෙන් 100 105 කියලා කියන්නේ මිලිමීටර් නම් 0.5ක් 7ක් 107ක් කියලා කියන්නේ 0.7ක් අතර ප්‍රමාණයක් සාමාන්‍ය ජීවක තියන්න ඕනේ. මේක සඳහාත් නිෂ්පාදකයෝ මේ පිරිවිතරයන් දීලා තියෙනවා. මේ තියෙන තෙරපුම් බෙයාරීමක් කියන්නේ දෙපැත්තෙන් කොලර් දාලා තියෙන බෙයාරීමක්. එතකොට මේ තෙරපුම් බෙයාරීම මේ කොලර් එකේ ප්‍රමාණය පාලනය කරලා තමයි අපි end play එක සීරුමාරු කරන්නේ. එහෙම නැත්නම් කෙරොල්ල බුරුල සීරුමාරු කරන්නේ. බෙයාරින් පරිසර පරීක්ෂාව සඳහා ප්ලාස්ටික් ගේජ් පාවිච්චි කරනවා. ප්ලාස්ටික් ගේජ් එක කියලා කියන්නේ තැලෙන සුළු ප්ලාස්ටික් කූරක්. මේක සම්මත කූරක්. මේ කූර තියලා බෙයාරින් වසුන දාලා නියමිත ආතතියට තද කරනවා. මේ ප්ලාස්ටික් ගේජ් සෙට් එකත් එක්කලා මේ තියෙන ප්ලාස්ටික් ගේජ් කෝදුවක් වගේ එකක් මේ ස්කේල් එක දීලා තියෙනවා. එතකොට අපි අර දැන් මේ ප්ලාස්ටික් කූර තැලෙනවනේ. තැලිලා කොච්චර පල්ලට තැලෙනවද කියලා චෙක් කරන්නේ මෙන්න මේ ගේජ් එක තියලා. මේ ගේජ් එක තියලා ඒ පළලට හරියන මේ සටහන යට එහි පවතිය හැකි බෙයාරින් පරතරය සටහන් වෙනවා. તો ප්ලාස්ටික් ගේජ් පාවිච්චි කරලා ඒ බෙයාරින් පරතරය හොයාගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ නියමිත ආතතියට බෙයාරින් වසුන් සවි කරන්න ඕනේ. නිෂ්පාදකයන් විසින් මේ සඳහා පිළිවෙලක් සහ ව්‍යාවර්තයක් නියම කරලා තියෙනවා. මේ නියමිත ආතතියට බෙයාරින් වසුන් තද කරලා දඟර කඳ සිලින්ඩර් බඳට සම්බන්ධ කරගත යුතු වෙනවා. මේ තියෙන්නේ ඊට පස්සේ අපි end play එක අපි අර ඉස්සෙල්ලා end play එකක් තිබ්බේ. ඒ end play එක හරියද කියලා බලන්න පුළුවන්. මේක කරන්න තියෙන එක පරීක්ෂාවක් තමයි අංක මුහුණත්තාමානයක් දඟර කඳේ කෙළවරට සම්බන්ධ කරලා එක පැත්තකට කොච්චර චලිත වෙනවද රේඛීයව කොච්චර චලිත වෙනවද කියලා චෙක් කරන එක. අංක මුහුණත්තාමානෙන් ඒක කියව ගන්න පුළුවන් වෙනවා. එතකොට ඒ විදිහට ඉස්සෙල්ලාම කෙරොල්ල බුරුල පරීක්ෂා කරනවා. අපිට අපි අර ප්ලාස්ටික් ගේජ් පාවිච්චි කරලා බෙයාරින් පරතරය පරීක්ෂා කරන්න පුළුවන්. අපි ඔය ඒකම බෙයාරින් පරතරය අපිට පරීක්ෂා කරන්න පුළුවන්. තව තිරියක් ගැන ඉස්සෙල්ලා කිව්වා. විස්කම්බ මැනලා බෝරේ විස්කම්බේ සහ කඳේ විස්කම්බේ මැනලා ඒ දෙකේ වෙනස තමයි බෙයාරින් පරතරය කියලා කියන්නේ. ඊළඟ මේ ක්‍රියාව වෙන්නේ දැන් අපි ඔය පිස්ටන් අතට සවි කරගත්තා. ඊට දඟර කඳ සිලින්ඩර් බඳට සවි කරගත්තා. දැන් පිස්ටන් යෙදිය යුතුයි බෝරය සඳහා. ඉතින් මේ පිස්ටන් යෙදීම සඳහා පිස්ටන් දැන් නිකම්ම ඔබන්න බෑනේ. ඇයි? පිස්ටන් වලලු දාලා තින්නේ. සම්පින්න වලලු. එතකොට තෙල් පාලන වලලු මේවා හැමතිස්සෙම ඒගොල්ලන්ගේ නිදහස් පීටීම් වල එන්නේ පිස්ටනින් එළියට නෙරලා තියෙනවා. නිකන් දාන්න පුළුවන් කමක් නැහැ.
මේ පිස්ටන් වලලු සම්පීඩනය කරලා දාන්න ඕනේ. මේ සඳහා යොදා ගන්න උපකරණ තමයි මේ තියෙන්නේ. පිස්ටන් වලලු සම්පීඩක. විවිධ පිස්ටන් සඳහා විවිධ විස්කම්බයන් ගෙන්නොත් ආකාර තුනකට වගේ පිස්ටන් වල තියෙනවා. මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මේ හැන්ඩල් එක කරකවලා විස්කම්බේ. මේ එතකොට පිස්ටන් එකට මේ පිස්ටන් වලලු දාලා මේ සම්පීඩකය මගින් තෙරපලා තමයි පිස්ටනය ඇතුළු කරගන්නේ බෝරය තුළට. මෙතන ඒක කරන අවස්ථාවක් පිස්ටන් වල සම්පීඩකයක් පාවිච්චි කරලා පිස්ටනය සිලින්ඩර් බෝරය තුළට ඇතුළු කරන අවස්ථාව. එහෙම ඇතුළු කළෙන් පස්සේ දැන් ඔබට මෙහි තියෙන සියලු කොටස් නම් කරන්න පුළුවන් විය යුතුයි. ඇයි මම එහෙම කියන්නේ? ඔබේ අර මම මුලින් පොරොන්දුනානේ මේ තියෙන සිලින්ඩර් හිස සහ බඳ ගලවලා තෙල් සිලින්ඩර් හිස සහ තෙල් දෙන ගලවලා ඇති එන්ජිමක කොටස් සංරචක නම් කරනවා කියලා මම කිව්වා. ඒ සිලින්ඩර් හිස ගලවලා නැති එක උනත් සංරචක නම් කරනවා කියලා දෙනවා කියලා. ඉතින් දැන් මේ තියෙන සිලින්ඩර් බඳේ තියෙන කොටස් දැන් මේක ඉස්සෙල්ලා බලමු. පිස්ටන් ඉදෙන්ට සම්බන්ධ වෙලා තියෙනවා පිස්ටන් නැන පිස්ටන් නත් සම්බන්ධ වෙන්නේ දඟර කඳට ඒත් එක්කම දඟර කඳ සිලින්ඩර් බඳට සම්බන්ධ වෙලා තියෙනවා බෑරි වසුන් මගින් මේ සිලින්ඩර් බෝර. එතකොට ඉතින් වෙන මොනවද? දැන් මේ ඕන එකක් නම් කරන්න ඔබට හැකි විය යුතුයි. ඊළඟට අපි දඟර කඳ ගත්තාම මේ දඟර කඳේ එක කෙළවරකට දඟර කඳේ කෙළවරකට සම්බන්ධ වෙනවා ජව රෝධය. මේ ජව රෝධය විශාල මෙහෙයක් කරනවා. මේ තියෙන්නේ මේක චිත්‍රයක්නේ. මේ තියෙන්නේ ප්‍රායෝගික ජව රෝධයක්. ජව රෝධය වාහනයක ජව රෝධය අපි මේකට කියනවා රින් ගියර් කියලා. මේ රින් ගියර් එක උපයෝගී කරගන්න වාහනේ ස්ටාර්ට් කරගන්න මේකට තමයි අමුණ ගන්න අපි මේ ස්ටාර්ටර් මෝටරේ පීඩින්නේ. අපි ඉස්සරහට ඒක කතා කරනවා. ස්ටාර්ටර් මෝටර එකේ පීඩන එක සම්බන්ධ කරගන්න මේ එන්ජිම කරකව ගන්න පාවිච්චි කරන්නේ ජව රෝධයේ මේ රින් ගියර් එක. එහෙම නැත්නම් මුදු ගියර් එක. ඒත් එක්කම මේක බර රෝධයක්. හොඳට බැලන්ස් කරපු බර රෝධයක්. අපි දන්නවා මේ පහරවල් දෙකක් අතර පරතරය තියෙනකොට මෙසේ වට දෙකකට වරක් තමයි සිව්පහර එන්ජිමක බලපහරක් ලැබෙන්නේ. දැන් තනි සිලින්ඩර් එන්ජිමක් සැලකුවොත් එහෙම ඉතුරු පහරවල් තුනම දාමනය කරන්න ඕනේ අර බලපහරේ ලැබෙන ශක්තිය. ඉතින් ඒ සඳහා ශක්තිය ගබඩා විය යුතුයි. ගබඩා වීම සඳහා බර රෝධයක් තියෙනවා. ග්‍රාමතාවයේ වශයෙන් ශක්තිය ගබඩා වෙන්න. ඒ යොදවන බර රෝධය තමයි අපි හඳුන්වන්නේ ජව රෝධය කියලා. එන්ජිමෙන් එළියට ශක්තිය ලබා ගන්නෙ ජවය එළියට ගන්න මේ ජව රෝධය මගින්. ජව රෝධය දඟර කඳේ පිටුපස කෙළවරට සම්බන්ධ වෙනවා. ඊළඟට ඉදිරි කෙළවරට සම්බන්ධ වෙන රෝධය අපි හඳුන්වනවා කම්පන පරිමන්දකය කියලා. ভাইබ්‍රේෂන් ඩැම්පර් කියලා. මේ ভাইබ්‍රේෂන් ඩැම්පර් එකෙන් කරන ප්‍රධානම මෙහෙය තමයි දඟර කඳේ ඇඹරුමට එරෙහි බලයක් මේකෙන් ඇති කරනවා. දැන් දිගින් දිගට දඟර කඳ ඇඹරීමට ලක් වෙනකොට අපි ඇත්තටම කරන්නේ මේ දඟර කඳ මතටනේ අර බලපහරේ ඇති වෙන බලය යොදන්නේ. එතකොට මේ පිටුපස්සේ තියෙන ජව රෝධය නිසා මෙතෙන්ට සම්බන්ධ වෙන ජව රෝධය නිසා මේ පැත්තෙන් නම් ඒකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ජව රෝධය තුල සෑහෙන ශක්තියක් ගබඩා වෙලා තියෙනවානේ. නමුත් මේ ඉස්සරහා ඉඳන් තියෙනකොට මේ දඟර කඳේ දිග වැඩි වෙන්න මේ ජව රෝධයට ඈතින් තියෙන ඒ වගේ ඇඹරුම වැඩි වෙනවා. ඒතකොට මේ ඇඹරුමට එරෙහි බලයක්
ඇති කරන්න තමයි කම්පන පරිමන්දකය සම්බන්ධ කරලා තියෙන්නේ. ඒක සම්බන්ධ වෙන්නේ ජවරෝදයේ ඉදිරිපසට. මේ තියෙන්නේ කැමිදණ්ඩ. කැමිදණ්ඩක් මගින් සිද්ධ කරන්නේ මොකක්ද? කැමි ක්‍රියා කරවීම කැමිදණ්ඩ ප්‍රදාන කරගත්තු කැමි යාන්ත්‍රණය මගින් තමයි කරන්නේ. වැල්ව ක්‍රියා කරවීම, කපාට ක්‍රියා කරවීම. කපාට කැමි යාන්ත්‍රණය මගින් මොකද කරන්නේ? භ්‍රමණ චලිතය මම නැවත ඔබට මතක් කරනවා භ්‍රමණ චලිතය අණුවැටුම් චලිතයක් බවට පත් කරන්න මෙහිදී කැමි යාන්ත්‍රණය යොදා ගන්නවා. මේ කැමි යාන්ත්‍රණය යොදා ගැනීම සඳහා එහි මූලිකම අවයවය වෙන්නේ කැමිදණ්ඩ. මේ කැමිදණ්ඩ එන්ජිමට ඇතුළු කරන අවස්ථාවක් මෙහි දක්වලා තියෙන්නේ. ඒතකොට කැමිදණ්ඩ කැමි බෙයාරින් බෝරයට තමයි සම්බන්ධ වෙන්නේ. කැමි බෙයාරින් බෝරයට කැමිදණ්ඩ සම්බන්ධ වෙන කරලා ඊට පස්සේ කැමිදණ්ඩ සහ දඟර කඳ සම්බන්ධ කළ යුතුයි. එන්ජිම එක් වටයක් කැරකෙනකොට දඟර කඳ එක් වටයක් කැරකෙනකොට කැමිදණ්ඩ කැරකෙන්න ඕනේ වට භාගයයි. එහෙම නැත්නම් දඟර කඳ වට දෙකක් කැරගෙනකොට කැමිදණ්ඩ එක වටයක් කැරකෙවිය යුතුයි. ඇයි හේතුව? සිව්පහර සම්පූර්ණ වෙන්න දඟර කඳ වට දෙකක් කැරකෙන්න ඕනේ. මේ සිව්පහරක් සම්පූර්ණ කරනකොට කැමිදණ්ඩ කැරකෙන්න ඕන එක වටයයි. ඇයි? එක සැරයක් චූසන වැල්ව ඇරිලා වැහෙන්න ඕන, එක සැරයක් පිටාර වැල්ව ඇරිලා වැහෙන්න ඕන. ඉතින් කැමිදණ්ඩ එතකොට එක වටේ වට මේක කරගෙන වට 30කට කරගෙන්න ඕන. ඒතකොට මේ වගේ දඟර කඳට යොදන මූර්තන රෝදය වගේ දෙගුණයක දැටි ගණනක් සහිත රෝදයක් තමයි කැමිදණ්ඩට යොදලා තියෙන්නේ. ඉතින් හැබැයි මේවා සම්බන්ධ කරන්න ඕනේ නියමිත මූර්තන සලකුණු වලටමයි. වැරදුනොත් එන්ජිම ස්ටාර්ට් කරන්න පුළුවන් කමක් නැහැ. මෙහිදීත් මේ කැමිදණ්ඩ සහ දඟර කඳ සම්බන්ධ කරන ආකාර කිහිපයක් නවීන වාහනවල පාවිච්චි වෙනවා. මෙතන චේන් ඇන්ඩ් ස්පෝකට්, දම්මැල් සහ දම්මැල් රෝද, ගියර රෝද සහ පටි, හතදි පටි. මේ ආකාර තුනම පාවිච්චි වෙනවා මේ මුහුර්තන ගියර සම්බන්ධ කිරීම සඳහා. මේ කොහොම සම්බන්ධ කළත් නිෂ්පාදකයන් අනුගමනය කළ යුතුයි. නිෂ්පාදකයන්ගේ උපදෙස් අනුගමනය කළ යුතුයි. මුහුර්තන සලකුණු සඳහා මුහුර්තනය ලැබීම සඳහා මුහුර්තනය නිවැරදි වුණේ නැත්නම්, එහෙමත් නැත්නම් වැල්ව මුහුර්තනය නිවැරදි වුණේ නැත්නම් ඒ එන්ජිම ස්ටාර්ට් කරන්න නම් හම්බ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ක්‍රියාරම්භ කරන්න නම් හම්බ වෙන්නේ නැහැ. ඊළඟට අපි සිලින්ඩර් හිස ගැන අපි කලින් කතා කළා. සිලින්ඩර් හිස ප්‍රධාන කොටසක්. නවීන එන්ජින් වල කපාට එකලස පිහිටවලා තියෙන්නේ සිලින්ඩර් හිසේ. පුළිඟු පේනු, තාප පේනු, ඉන්ධන විදින ඔක්කොම තියෙන සිලින්ඩර් හිසේ. ඒකෙන්ද සිලින්ඩර් හිස ඊටාම සංකීර්ණ මේලම බවට පත් වෙලා තියෙනවා. සිලින්ඩර් හිස උඩ නම් කැමිදණ්ඩ පිටවලා තියෙන්නේ. අපි ඒවට කියනවා උඩිස් කැමිදණ්ඩු සහිත ඕවර්හෙඩ් කැම් එන්ජින් කියලා. උඩිස් කැමිදණ්ඩු සහිත එන්ජින් කියලා. ඕවර්හෙඩ් කැම්. ඉතින් වැල්ල පිටවලා තියෙනවා නම් අපි ඒවට කියනවා අයි හෙඩ්. සමහරලාට තියෙනවා කැමිදණ්ඩ සිලින්ඩර් බඳේ වැල්ව එමෙතන කපාට තියෙන සිලින්ඩර් හිසේ. ඒ වගේ එන්ජින් හඳුන්වනවා අයි හෙඩ් කියලා. දැන් අලුත්ම වාහන බොහෝ විට උඩිස් කැමිදණ්ඩු සහිත
වාහන වෙනවා මේවට දාලා තියෙන ඩ්‍රයිවිං බෙල්. මේ තියෙන්නේ කපාටයක පිරිවිතරයක්. කපාටයක සැලකිය යුතු තැන් තමයි මේ තියෙන්නේ. කපාටයක දිග බහින විදිය, දිග බහින දුර, කපාට අගුළු කාණුව, කඳේ විශිකාම්බය ඉතා වැදගත් සාධකයක්. අපි මේ කියන කපාට මුහුණත කියලා. මේ මුහුණත් කෝණය. ඔබ පාසල් කර්මාශාලා උසුලදී මේ කපාට දැකලා ඇති. ඒත් එක්කම මේ කපාට සමහරවට ග්ලබ් කිරීම වලට පාවිච්චි කරලත් ඇති. ඉතින් මෙහි මේ කපාට තීරය වැල් මාජින් කියලා හඳුන්වනවා. මේක කපාට තීරය ඉතා වැදගත් කපාටයක් ගැන තීරණය ගන්නකොට කපාට තීරය පුංචි වුණොත් මේ කපාටේ පැහිලා ලීක් වෙන්න බලනවා. ඒතකොට මේ තියෙන කපාටයක පිරිසන. කපාටය පිහිටුවලා තියෙන විදිය සිලින්ඩර් හිස තුල මේ තියෙන්නේ කපාට කඳ වටේට දුන්න කපාට දුන්න එක කපාට දුන්න උඩින් අගුල් කරලා තියෙන විදිය සාමාන්‍ය කපාටේ තියෙනකොට තියෙන්නේ කපාට හැමතිස්සෙම බැහිලා මෙතනින් යට එබුවොත් තමයි කපාටේ විවෘත වෙන්නේ. මේකේ තියෙන කපාට තලවු කියලා. මෙතන අපි මේකට කියනවා රබර් මුද්‍රාව. මේකට වැල් ගයිඩ් එහෙම නැත්නම් වැල් නියමුව කියලා හඳුන්වන කපාට නියමුව කියලා. ඒකට මෙතන මේ යොදන මුද්‍රාව හඳුන්වනවා කපාට තෙල් මුද්‍රාව කියලා. ඊළඟට මේ කපාට යොදන විවිධ ක්‍රම මෙහි දක්වලා තියෙනවා. මේ විවිධ ක්‍රම අයිහිස නිර්මාණය මේ විවිධ ක්‍රම අනුව මේ ඉතින්ද හිස වර්ගීකරණය කරනවා. මේ තියෙන ද්විත්ව උඩිස් කැමිදඬු නිර්මාණය කැමිදඬු දෙකක් පාවිච්චි කරනවා. කැමිදඬු දෙකක් පිටාර කපාට වලට එක කැමිදඬක් සහ චූසන කපාට වලට තවත් කැමිදඬක්. මේ තියෙන තවත් තනි උඩිස් කැමිදඬු නිර්මාණයක්. මෙහිදී සලංගිල්ලක් පාවිච්චි කරන එක තමයි වෙනස. මෙහිදී සලංගිල්ලක් පාවිච්චි කරනවා. මෙතනදී සලංගිල්ලක් නෙමෙයි කෙලින්ම කැමිදණ්ඩේ කැමි අනුගාමිකය කපාටයට හේතු වෙලා තියෙනවා. මේ ආකාර දෙකම පාවිච්චි වෙනවා. මේ කියන්නේ චූසන කපාට සඳහා සහ පිටාර කපාට සඳහා වෙන වෙනම කැමිදඬු දෙකක් යොදා ඇති සිලින්ඩර් හිස. ඔබ දකිනවා මෙවැනි සිලින්ඩර් හිසක් ඉතා සංකීර්ණ නමුත් නවීන වාහනවල අපිට බහුලව දකින්න හම්බ වෙන්නේ මේවට කියන ද්විත්ව කැමිදඬු සහිත සිලින්ඩර් හිස් නැත්නම් twin OHC cam engine කියලා. OHC කියලා කියන්නේ overhead cam twin දෙක. ඊට සිලින්ඩර් හිස සහ බඳ අතරට ගෑස්කට් යෙදීම අනිවාර්ය වෙනවා. මොකද මේක අතර නොඑක් ජලය, තෙල් සහ වායු ගනුදෙනු වෙනවා. විශාල සම්පීඩන බලවලට විශාල තාපයට වෘත්ත දෙන්න ඕනේ. ලොකු පීඩන වලට වෘත්ත දෙන ගෑස්කට් එදී මේ ගෑස්කට් වල තියෙන විස්තරයන් තමයි මෙහි දක්වලා තියෙන්නේ. මේ විවිධාකාරයේ ගෑස්කට්. සිලින්ඩර් හිස සවිකිරීමේදී සිලින්ඩර් හිස සහ බඳ අතරට ගෑස් කටයක් යොදනු ලබන්නේ කාන්දු වීම වළක්වන්න.
සිලින්ඩර් හිස සවි කිරීමේදී ඒ නිෂ්පාදකයන් නියම කරන ව්‍යාවර්තය සහ පිළිවෙලකට කරන්න ඕනේ. දැන් මේ දක්වලා තියෙන්නේ එක්තරා නිෂ්පාදකයෙක් තමන්ගේ නිෂ්පාදනය සඳහා යොදලා තියෙන සිලින්ඩර් හිස තද කිරීමේ පිළිවෙල. හෙඩ් නට් ටයිටින් ඕඩර් කියලා අපි මේක ඉංග්‍රීසියෙන් හඳුන්වනවා. ඒත් එකම මේ සඳහාම ව්‍යාවර්තයත් ඔහු සපයනවා. මේ ව්‍යාවර්තය නිව්ටන් මීටර වලින් එහෙම නැත්නම් කිලෝග්‍රෑම් මීටර වලින් තමයි ලැබෙන්නේ. ඒතකොට අපි ව්‍යාවර්ත රේන්ජියක් අනිවාර්යයෙන්ම සිලින්ඩර් හිසක් තද කරනකොට පාවිච්චි කරන්න ඕනේ. ඒත් එකම සිලින්ඩර් හිස ඇන තද කිරීමේ පිළිවෙල ඇන තද කරන එක අනිවාර්යයි. මේකට හේතුව තමයි අපි දැන් මේසයක් මතට රෙද්දක් කියලා මේ මැද්ද ඉඳලා දෙපැත්තට තමයි මේ රෙද්ද මේසෙට තද කරන්නේ. ඉතින් අන්න ඒ විදිහට සිලින්ඩර් හිස එහෙම තද කරේ නැත්නම් එහෙම මැද්දෙන් හැකිලීම දෙන්න පුළුවන්. මේ එන්ජිමට දැන් අපි කතා කළා එන්ජිම තුල ක්‍රියාකාරී සංරචක ගැන. මේ ක්‍රියාකාරී සංරචක ක්‍රියා කරන්න නිකම්ම බෑ. ඇතුළට ගන්න වාතය පෙරනවා. වාතය පෙරහන හරහා ඉන්ධන පද්ධතිය ආයත් කාබියුරේටරය හරහා තමයි ඉන්ධන වාතය එන්ජින් සිලින්ඩර් වලට යන්නේ. ඒ සඳහා චූසර් නල හමුව පාවිච්චි වෙනවා. ඒකට උඩ තියෙන අර වැල්ව වහන්න ටැපට් කවර් එහෙම නැත්නම් අපි ඔකට කියනවා රෝකර් කවර් කියලා. පිටාර නල හමුව පාවිච්චි වෙනවා. පිටාර වාතය පිට කරලා දාන්න. මේ වගේ බාහිරව සම්බන්ධ වෙන උපාංගයන් තමයි මම ඔබට මෙහි දක්වලා තියෙන්නේ. මේ වෙනකොට අපි එන්ජිමට සම්බන්ධ වෙන සියලුම උපාංග උපාංග විතරක් නෙමෙයි ක්‍රියාකාරී සංරචක ගැන මොනවා හරි කියලා තියෙනවා ඔබට ඒවා හඳුනා ගන්න පුළුවන් වෙනවා. හොඳයි මෙතෙන් කතා කරපු දේවල් වල සාරාංශයක් මෙතනදී නැවත මතක් කරමු. මෝටර් වාහන වල භාවිතන එන්ජින් මිතා වැඩි ගන්න ගන්නට එන්ජින් කලාතුරකින් තියෙන්න පුළුවන් වෙන જાති. මේ එන්ජින් එන්ජිමක ප්‍රධාන කොටස් තුනකට අපි බෙදුවා. මොකද සිලින්ඩර් හිස, සිලින්ඩර් බඳ සහ තෙල් දින කියලා. ඒතකොට ක්‍රියාකාරී කොටස් වශයෙන් අපි හඳුන්වනවා පිස්ටන්, සබැඳුම් මත්, දඟර කඳ, බෙයාරිම්, පළු බෙයාරිම් ගැන පූර්ව ආතතිය, එතකොට බෙයාරිම් පරතරය ගැන කතා කළා. පිස්ටන් සබැඳුම් මත් හා සම්බන්ධ වෙන පිස්ටන් ඇන මගින් පිස්ටන් වලලු දෙවර්ගයේ සම්පීඩන වලලු සහ තෙල් පාලන වලලු කියලා තියෙනවා. තල්ලු දඬු කපට යාන්ත්‍රණයට අයිති දේවල් ගැන අපි කතා කළා. කැමි දණ්ඩ, පිහිටවන ආකාර, තල්ලු දඬු, රොකර් බාහුව සලකලි කපාට යන්ත්‍රයට අයත්. නවීන එන්ජින් වල කපාට සිලින්ඩර හිසෙහි පිහිටනවා. සිලින්ඩර් හිස සහ බඳ අතරට ගෑස්කට් යොදනවා මුද්‍රාකාරකයක් ලෙසට. සිලින්ඩර් හිස තද කරන්න ඕන නියමිත ව්‍යාවෘතයකට සහ පිළිවෙලකට. ඉතින් මේ එන්ජිමක සියලුම කොටස් දැන් ඔබට නම් කරන්න පුළුවන්. සියලුම බැරි වෙන චතියන දන්නේ ගොඩක් ඒවා ක්‍රියාකාරී ඒවා නම් කරන්න පුළුවන් වෙන්නේ බෑ මම කියවනේ. ඉතින් දැන් ඒත් එක්කම ඒවා එකිනෙක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කළා. ඉතින් ඒ ටික තවත් සහතික කරගන්න මේ ඇගීමේ තියෙන ප්‍රශ්න වලටත් පිළිතුරු සැපයුවොත් පුළුවන් වෙයි. මොටර රථ එන්ජිමක් වෙන් කළ හැකි ප්‍රධාන කොටස් තුන නම් කරන්න. ඔබේ ඉගෙනුම් පළම තමයි මේ අහලා තියෙන්නේ. ඔබට ඉගෙනුම් මේවා හම්බෙන්න ඕනේ. එහි ක්‍රියාකාරීත්වයට සම්බන්ධ ප්‍රධාන සංරචක පහක් ලියා දක්වන්න. පහට මීට වඩා කිව්වා. පිස්ටන් වල පරසර තැබිය යුතු ස්ථාන දෙකක් නම් කර එසේ තැබීමට හේතු ඉදිරිපත් කරන්න. පිස්ටනේ සබැඳුම් දණ්ඩට සම්බන්ධ කිරීමේ පියවර දක්වා එසේ කිරීමේදී සලකා බැලිය යුතු ප්‍රධාන කරුණු තුනක් ලියන්න. මේක ඉතාල වැදගත් ඔබට ප්‍රායෝගිකව විදිහට තියෙන එක. පැවරුමකුත් දීලා තියෙනවා. OIC එන්ජින් වල ලයිස්තුව පිළියෙල කරන්න. OIC එන්ජින් කියලා කියන්නේ සිලින්ඩර් හිසෙහි කැමිදණ්ඩ පිහිටන එන්ජින්. හොඳයි අපේ කාලය මෙතනින් අවසන් වෙනවා. නිපුණතා මට්ටම 6.2 පාඩම දැන් පාඩමෙන් 6.3 පාඩමෙන් මුණ ගැහෙන බලාපොරොත්තු වෙයි.
අපි මම ඔබට අයුබෝවන් කිය අයුබෝවන්